තමුන්ට ප්‍රඥාව කියන එක නැතුව කොහොම ඉතින් අනිත් ඒකට කියලා දෙන්නේ නේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම නේද? අන්න ඒ වගේ තමයි අවිද්‍යාව අල්ලන් ඉන්නේ. ඔව්. මේ ප්‍රඥාව ඉතින් අල්ලගන්න හදනවා තමයි අවිද්‍යාව. ඒවා මේ අන්න ඒකයි කියන්නේ මේක මේ හිතා ගන්නවත් බැරි විදිහේ මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ දැන් තමයි අපිට මේ ප්‍රභාෂර වෙනකොට තමයි තේරෙන්නේ ප්‍රඥාව කියන්නේ මේකනේ කියලා තේරෙන්නේ. ඒව නිර්වචනය කරන්න බෑ. ඒව තමා තුළින් උපද්ද ගන්න ක්‍රමවේදයනේ මම මේ කියන්නේ. ඉතින් යහට සිත දකින්න බැරුව නේද? සිත දකීමේ හැකියාව වෙන්නේ ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව තමයි සිත දකින්නේ. එතකොට පුද්ගල ස්වභාවයක් නෙමෙයි මේකේ නේද? සිත්නේ තියෙන්නේ ඔක්කොම කුසල් සිත්, අකුසල් සිත්. ඒතර අකුසල් සිත් තමයි ඔය විදිහට දෘෂ්ටිගත වෙන්නේ. ඒක දැකීමේ හැකියාවම තමයි ප්‍රඥාව. දැන් ඒක දකින්න බැරි කමනේ යාට තියෙන්නේ නේද? ඉහිම කියලාවත් තේරෙන්නේ නැහැ. ආනන් හිතන්නේ උතර මං කියන දරන්නම් සුද්ධ සිංහලෙන් කියලා දෙනවා ඇති. කිසි කෙනෙක් නේද? ඉච්ඡර කියලා තේරෙන්නේ නැත්තම් ඉතින් අප්ඥානකම කොයිතරම් තියෙන තමයි ඉතින් සංසාරේ එකයි කියන්නේ මේක නිවන් දකින්නවා කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේක මේ තනතුරු වලින් ලොකුකම් වලින් මුගත්කම් වලින් කරන්න බෑ. මේක නෙමෙයි ඔක්කොම අර පැත්තේ මං කිව්වා ගොඩට තමයි ආйти වෙන්නේ ඒක. මේක මේ බුද්ධත්වය කියන එක සම්පූර්ණයෙන්ම මනසේ තියෙන විශේෂිතම සුවිශේෂීම වටිනාම කොටස උඩට ගන්න. ඒක අරක තමයි තියෙන්නේ. ඒකෙන් ඕන දෙයක් මම පෙන්නන්න පුළුවන්. ප්‍රඥාව කියලා පෙන්නන්න පුළුවන් එයාට ඒක මවලා. නේ? එහෙම පෙන්නන්න පුළුවන් යාට. මෙතන ඉතින් එහෙම දෙයකනේ දැන් වෙන්නේ නේද? දැන් ගොඩාක් හැමතැනම වෙන්නේ ඒකනේ ඉනි මවලා පෙන්නන එකක් නේ ප්‍රඥාව කියලා. හැමතැනම මේක අමු ලෝකේ කියන්නේ අමු බොරු ආයෙ වෙන්න දැන. නිකරණී වාංචනිකය. ඔක්කොම බොරු කිය හොඳට ඉන්නවා මේ නඹුනාමත් අරගෙන. හරි ලස්සනට. චුට්ටක් අතර තමන් දන්නේ නැහැ කියන එක ගැනවත් බියක්වත් නැහැ. ඊනින්ග බය වෙන්නත් දන්නේ නැහැ නේ. සෝතාපන්නවත් වෙලා නැහැ. මම මේ බණ කියනවා කියන එක එහෙමවත් එහෙම එන්නේ නැහැ. මොකද අර කෙලිස් වලින් සම්පූර්ණයෙන්ම අතර වැහෙනවනේ. එතකොට බියසක ඉන්නේ නැහැ. අතන දැන් કોઈ කුසලයට යන්නේ ඉතින් බියස නැති. බිය නැහැ නේ විලාවට එන්නේ පාපයට ලැජ්ජා බිය නැති වෙනවා. බුදුහාමුදුරුවෝ මේ මනස ඒ පැත්තට එතකොට ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. ඒ පැත්තට. ඒ තියෙන්නේ අර අනිත් පැත්තට යන අයට. ප්‍රඥාව පැත්තට යන අයට තමයි හැම වෙලාවෙම පාපයට ලැජ්ජාවක් බියක් ඇති වෙන්නේ. අර ගොල්ලන්ට එන්නේ නැහැ ඒක. එහෙම හිතන මම නිවැරදි කියන තැන තමයි ආසනේ යන්නේ. ඔව්. ඒක එන්නේ අපි තමයි හැම වෙලාවෙම බලන්නේ මේ නිවැරදිද? දැන් මගේ අවබෝධය නිවැරදිද? මෙතන කෙලෙස් තියෙනවද? මෙතන දුක තියෙනවද? මේක මුලාවක්ද මේ? එහෙම හැම වෙලාවෙම අපි ගවේෂණය කර බලනවා. අරගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ කියලා කියන්නේ ඉතින් මානසික මේ ස්වභාවය එතන ප්‍රඥාව මාදි එහෙම ඒ ස්වභාවයට එන්න. ඉතින් තව දියුණු වෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව දියුණු කරගන්න තමයි ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට සමහර විට ඉතින් මේ ජීවිතේ බැරි වෙනවා. ඉතින් මේ ජීවිතේ බැරි වෙනවා කියන්නේ ඕක දිගටම කරගෙන ගියොත් ඊට පස්සේ පහත් තැනක උපතක් කරා ගියාම ඊට පස්සේ ආයෙත් ඉතින් දීර්ඝ වෙනෝනේ. ආයෙ සසර දික් වෙනවා. එතකොට ඉතින්
ඒකයි මම කියන්නේ මේ අවස්ථාව ගිලිහුණොත් ඔබට අර සරුංගලේ නූල කැඩුනා වගේ කොහේ කටුවත්ත කැමිනේද දන්නේ ආයෙත් ගන්න බෑනේ සරුංගලයක් නේද එහෙම කඩාගෙන ගියපු සරුංගලයක් ආයෙත් හදන්න බෑනේ කැඩිලානේ නේ ඒක ලම්බ වෙන්නේ නැහැ ඒ වගේනේ මේ මම ඒකයි කියන්නේ මේ මෙහිම දැක හිටි නිවන කරගත්තේ නැත්තම් ගිලිහුණොත් ආයෙත් අල්ලන්නේ ඇත්තටම මෙහිමනේ තියෙන්නේ ඇතුලේනේ මෙහිම තියෙන්නේ මේක ඇතහැරියනම් නිවන බව දන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඒක බලන්න මොකටද හරියටද මම මොනවද අනිත් කරන්න කියලා නේද මොකටද හරියටද මම මොකක් අයිතියක් ගැනද මේ විච්චර මේ වද වෙන්නේ කියලානේ භව දුක එහෙනම් තමයි ඉතින් ඒක නාමපන් කාලෙත් ඉන්නේ ඉතින් සයිතිය ඒවා හදන්න බෑ ඉතින් මේ අපි ඉතින් මේක ඉවර කරගන්න ආපු අය ඉතින් ඒක අපි මේක ඉවර කරගෙන යනවා ඇත්තටම ඒක දෙකුත් නෙමෙයි හරිත් නෙමෙයි ඒක තමයි මේ ස්වභාවය හේතුඵල ධර්ම හේතු ඔව් එයාට සකස් වෙන විදිය දැන් අපේ හේතු සකස් වුණා අපිට මේ ඒකයි මම කියන්නේ මේක පුහුණුව කියන එක මේ සංසාරේ පුහුණු කරන් ආපු දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක නැත්තම් දැන් අපි ඇවිල්ලා එහෙම මේ ලොකුවට හිම ආගමක් ගැන හිම හොයපු අය නෙමෙයිනේ නේද අපි සාමාන්‍ය විදියට නේද හැබැයි අපි හෙව්ව හරිම ආගම අපි හොයලා තියෙනවා මොකද ඇතුලේ වෙන්නේ කියන එක අපි හැම වෙලාවෙම අවධානය යොමු කරේ මොකද මේ ඇතුලේ සිද්ධ වෙන්නේ හරි නෑ හැම වෙලාවෙම මොකද්ද එකක් තියෙනවා අඩුවක් තියෙනවා නේද දුකක් තියෙනවා කිසි සමේ හරි නැති දේවල් වෙන්නේ නේද හරි දේවල් වෙන්නේ නෑ එහෙම අපි හරි දේ හොයලා තියෙන්නේ අපි එහෙම අය තමයි මේකෙන් ගැළවිලා යන්නේ අරවා සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි අපි ඒකට වැරද්දක් කියන්නේ අපි කිසිම කෙනෙක් වැරදිත් නෑ හරිත් නෑ එහෙම නෑ මේ දෙකේ තමයි දෝලණය වෙවි යන්නේ මේ දෙකෙන් අයින් වුණ තැන තමයි තමුන්ට තමුගේ යථාර්ථය හොයාගන්න පුළුවන් හරි වැරදි කියන අන්ත දෙකේ මුලි වෙලා ඉන්නකන් තමයි ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ තියෙන්නේ ගැළවිලා යන්න බැරි ප්‍රශ්න. එච්චරයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳගත්තා නම් හරි. හැමෝටම. ඒක ගැඹුරු කාරණාවක්. මොකද මේ අපි දැන් පුරුදු කරලා ආව නිසා අපිට ඒක ටක් ගාලා ඒක ලියා ගන්න පුළුවන් වුණා. නමුත් බැරි අයට වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට අර උහුණුව මදි නේද? කාගවත් වැරද්දක් කියනව නෙමෙයි තමුන් හැම වෙලාවෙම තමුන්ගේ අතුලාන්තය බලන්න ඕන මේ සමාලෝචනයක යෙදෙන්න ඕන ඒක හැම වෙලාවෙම මං ඉන්න තැන හරිද මං ඉන්නේ මේ දෘෂ්ටියකද එලා හැම වෙලාවෙම තමුන් අතුලාන්තය නිර්දෝෂී කරන්න එහෙම කරනවා නම් වැරදි දේවල් කියවෙන්නේ නැහැ මිනිස්සුන්ට නේද දැන් අපි දෙයක් කියනවා නම් දැන් මම දේවල් කියන්නේ මම කියන දේවල් වලින් තවත් කෙනෙක් විද්‍යා දෘෂ්ටියකට වැටුණොත් ඉන්නේ කොච්චර අපරාධයක් නේද යා ජීවිතේ වැරදි පැත්තකට ගියොත් ඉන්නේ එතකොට යාට නිවනක් නෑ මුකුත් නෑ නේද මනසත් විකෘති කරගෙන මේ මනසක් ගැන නෙමෙයි කතා කරන්නේ මේක හරිම සීරියස් කේස් එකක් හරියටම හරි විදියට හරි තැනට කියන්න ඕන දැන් ඇත්තටම මම දැක්කු දෙයක් තමයි අර ඔයා කිව්වේ කරන වැඩේට අවධානය යොමු කරන්න කියන එක හරිම වැරදි මේ සම්පූර්ණයෙන්ම මේකේ තියෙන අර මේක සිස්ටම් එක වෙනස් කරන්නේ යෑමක් නෝමල් වෙන දෙයට බලෙන් මේක කරවන්න. ඕ ඒකට ස්ලෝ වෙනවා. ස්ලෝ වීම තුල මොන පැත්තකට මනස ඊට පස්සේ නැමියාවක් ඇති වෙයිද දන්නේ නැහැ. ස්ලෝ වීමක් වෙනවා. මේවා රිද්ම් එක ඒ විදිහට ඉව ධර්මතාවයන්. ඒකනේ ඉව හදන්න බෑනේ. දැන් බලන්න ස්නායු මොන හරි ප්‍රශ්නයක් වුණොත් ආයෙත් හදන්න බෑනේ. ඒවට අතීත කර්මත් බලපානවා. ඒව ඉතින් ලොකු හේතු ගොඩක් තියෙනවා.
නමුත් මේ මොහොතේ ඒ වගේ දෙයක් කරා එහෙම අපි මේ මනසත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හරි පරිස්සමෙන් මේක මේව කරන්න. වැරදි පැත්තකට මේ වුණොත් දැන් ඔය මම දැක්කලා තියෙන ඔය ගොඩ ඉන්න අය මේ වචන කිව්වට අපිව දාන පෝස්ට් වලට ඔය ලයික් කරාට අරෝමේව කරාට තේ අවබෝධකින් කරනවා නෙමෙයි. අර වචන සෙට් එකක් දැන් හැමෝගෙම ළඟ තියෙනවා. අන්ත දෙක වර්තමානයේ ඉන්න ඕන. මේ කොහොම වචන සෙට් එකක් තියෙනවා හැමෝම අර අහලා හැමතැනින්ම ඒ වචන සෙට් එක තමයි ඒගොල්ලෝ අරගෙන යන්නේ. එතකොට ඒ වචනයක් තිබුණොත් මොකක් හරි අපේ පෝස්ට් එක අන්න ලයික් ඉතින් ඒ හරි ඒක හොඳයි. ඒ මොකද එයාගේ ඒ වචන සෙට් එකේ එකක් අරක තියෙනවනේ. එහෙම නැතුව එකක් දැම්මොත් ඒකට තමයි ලයික් කරන්නේ. මෙයා හරියට දාලා මේක. ඔව්. ඒ කියන්නේ තමුන්ට එහෙම අවබෝධයක් නැහැ. එහෙම කිසිම අවබෝධයක් නැහැ තමුන්ගේ ළඟ. දැකලත් නැහැ මනස ඒගොල්ලෝ. දැකලා නැහැ. ඉතින් අර විදියට දැන් දීර්ඝ කාලයක් තිස්සේ අහලා අර එක දවසක් අර ඔයාලා ගෙදර තිබ්බ දර්ශනාකට ලේඩි කෙනෙක් ඇවිල්ලා කිව්වා මම කොහොමද මේ වගේ දැසන මේකෙදි මැරෙන්න කෙනෙක් නෑනේ මෑණියෝ. මම මැරෙන්න කෙනෙක් නෑ. ඔව් ඉතින් මේ මැරෙන්න කෙනෙක් නැහැනේ. කොහොමද දැනගත්තේ? නෑ ඉතින් මේක මැරෙන්න කෙනෙක් නැහැනේ. දැනගත්තේ කොහොමද? නෑ ඉතින් අර අහලා ඒ දැන් අහපු එක දැන් මේ කියන්නේ දැන් ඒකට දැන් මම කිව්වම ඔයාව දැන් ඔහොම කිය ඉඳී මැරෙන මොහොතේ තමයි ඔයාට සෙල්ලම වෙන්නේ කිව්වම එතකොට අන්න දැන් ටිකක් මේ වුණා. දැන් ඉස්සෙල්ලා ඇප් එක. ඒ කියන්නේ දැන් එහෙම එකක් යනවනේ දැන් මේකේ මැරෙන්න බය නැති කෙනා තමයි නිවන් දකින්නේ. එහෙමලා ඒතර අරගෙන යන්න. ඒකත් ඇප් වලින් නිවන්. තකලෙන් අර පීනන්න ඉගෙන ගන්නවා වගේ. අන්න එහෙම බහුතරයක් ඉන්නේ. ඒක දැන් අර හොතටම තේරෙනවා. එහෙම බහුතරයක් ඉන්නවා කොටස් වලට බෙදලා. එතකොට ඒගොල්ලෝ ඒක තමයි හරි කියන තැන ඉන්නේ. අර තමුන්ගේ මානස ගවේෂණය කිරීම තුලින් යන කොටස අඩුයි. සැබෑ නිවන ස්පර්ශ කරන කොටස අඩුයි. සැබෑ නිවන ස්පර්ශ කරන කෙනා අව්‍යාජය. එයාගෙම ලොකුකම් කියන්නේ නැහැ. එයාගෙම පිරිසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා පිරිසක් එහෙම හැදෙන්නේ නැහැ කියලා. මොකද මේක ප්‍රඥාවන්තයෝ ඉන්නේ බොහොම අතලොස්සයි කියලා එයා දන්නවා. අර සුපිරිම ටිකක් තමයි මේක කරගෙන යන්නේ. සමහර අය භාගයක් අහලා අතහැරිලා යන්න පුළුවන්. ගොඩක් අයට මේක අවසානයේ දක්වා යන්නේ ඉතාමත් බුදුහාමුදුරුවෝ මේක කිව්වනේ නේද? අවසානයේට ඉතුරු වෙන්නේ ඉතාමත්ම සීමිත කොටසයි. සමහර කෙනෙක් ඒ භාගයක් කරගෙන යනකොට අතහැරෙනවා යාට. මොකද මේක හිමින් වෙන දෙයක් නේ. තමගේ මේක අනුවනේ වෙන්නේ තනිත් එක. දෘෂ්ටිවට යන්නත් වෙලාවල් තියෙනවා නේද? ඒ නිසා මේක කඩාගෙනම යනවා කියන එක අපරාධයි. කඩාගෙනම යනවා කියන එක මේ වෙන්නේ බොහොම සුපිරිම කොටසට විතරයි. මේ ජීවිතේ ඉවර කරගන්න ආපු අය නා අනිවාර්යයෙන්ම කරගන්නවා ඒක. ඒක මහා පිරිසක් වෙන්නේ නැහැ කියන එක තමයි මම. තමන්ගේ කුසල ශක්තිය අනුව තමයි. හැබැයි මේ හරියට ගියොත් ඉතින් ජීවිතේ ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඉවර කරගන්න පුළුවන්. සුද්ධ කර යන්නේ තියෙන්නේ දර්ශියුම් තැන් දකින්නවා කියන කාරණාව එතකොට අර සිත දැකීමේ හැකියාව දිනුවා. ඒක තමයි කෙලෙස් ස්වභාවය මේ සිත කෙනී ගහ. දැන් මේක මේ කෙලෙස් ටික ප්‍රහාණය කරගන්නකම් විතරයි මේක দমনය කර යන්න ඕන. නැත්නම් මේක ඒක ඉවර කරගත්තට පස්සේ ඉතින් ඕන තරම් සැකසුණාට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ සිත. මොකද මුල කොටස සැකසන එක කොහොමද වෙනවනේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අර කෙලෙස් ප්‍රහාණය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක වෙනස දැන් මෙතන හැදෙන අර අකුසල ශක්තිය තියෙනවනේ. කෙලෙස් නැති නිසා ඒක හැදෙන්නේ නැහැ. මේක විතරම මේ ශූන්‍යයි. කියන එක වෙනස කියන්නේ බුදු කුටිය කියලා කියන්නේ.
මම ඉස්සර කියන්නේ මෙතන හදාගන්න කියලා. එතකොට ඒ කියන්නේ සිත අර නිකන් අර දැන් ඔය තියෙන්නේ ස්ක්‍රීන් තියෙන්නේ මෙහෙම යනවා. ඔය තියෙන්නේ නේද මේ බම්බල පිටිය, කොල්ලු පිටිය අර යනවනේ එහෙම ගන්නේ. වැල්ලවත් යනවා ඒ දිගට නේද? මේ නවතින්නේ නෑනේ ඒක කැඩුනොත් විතරයි ඩ්‍රාමා දැන්. අන්න හරි. එහෙම යනවා. අන්න එහෙම. තියෙනවා. ඇතුලේ බොහොම සංසුන් බොහොම ප්‍රඥාස විවරයි යථාර්ථය අවබෝධය. සිත නිරෝධ වුණාම විමසීමේ හැකියාව තියෙන අර නිර්ව්‍යාජ ස්වභාවයක් අපි අත්දකිනවනේ. ඔව්. ඒක කවදාවත් වෙනස් ඒක එහෙමමයි. ඔව්. ඒ ස්වභාවය තමයි ඒ ස්වභාවය තුල තමයි මේ කෙලෙස් ටික සියල්ල ප්‍රහාණය වුණාට පස්සේ අන්නර යථාර්ථයේ යථාභූත ඥානය අන්නර සර්වඥතා ඥානය. එතකොට තමු මේක කරලා ඉවරයි කියන ඥාන දෙකක් පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ මෙතන ඉඳ නැහැ දැන් කෙලෙස් හැදෙනවා. අන්න දැන් තාම තියෙනවා. ඒතර දැන් බුදුහාමුදුරුවෝ සංයෝජන ධර්ම 10ක් කිව්වනේ නේද? එතකොට දැන් ඊට පළවෙනි තුන කැඩුවට පස්සේ ඊට දෙවෙනි එක දැන් සියුම් කර යන්නේ නේද? ඒතර කාමරාග පටික ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වුණාම එතන ලොකු තැනක් නේ අනාගාමී ස්වභාවය කියලා කියන්නේ. එතකොට අන්නේ තැනටපත් වෙන හැම අතන පොඩි ප්‍රශ්න තියෙනවා. ඇලෙන ගැටෙන පොඩි ප්‍රශ්න තියෙනවා. ඒතර පොඩි ඒවා වුණාට ඒවයි ලේසි නෑ ගැලපෙන්නේ. ඔව්. ඒවා තියෙනකන් එන්න වෙන්නේ නෑ මෙතෙන්. මොකද කැඩෙන්නේ නෑනේ අරක. අනිත් එක හොයා ගන්නත් බැරි වෙන වෙලාවල්. ඒක ඉන්නවද නැද්ද කියලා හොයාගන්න බැරි වෙන වෙලාවල්. ඒ තරම් සියුම් විදියට එන්න පුළුවන්. අන්න ඒවත් දැකීමේ හැකියාව දිනු වෙවි. බය වෙන්න දෙයක් නැති මේක ඔක්කොම ඇතුලෙන් කියනවා වෙලාවට. මේක එකක් මේක ඒව කියන මේ ස්වභාවය මේමයි කියලා කියනවා. තමයි කෙලෙස් වල ස්වභාවය, අපිට විතරයින ස්වභාවය, නාම ගැටෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය මේක හැමදේම තේරුම් ගැනීමේ හැකියාව දිනුනවා. සමහරේ වැළුණාද කියලා තේරෙන්නේ නැති සියුම් තැනුත් තියෙනවා. ඉතින් ඒවත් මෙහෙමනේ දැන් හිතක් සකස් වුණා කියන්නේම අන්තෙන් තොරව සිතක් සකස් වෙන්නේ නැහනේ. එක්කෝ ඇත එක්කෝ නැත. එක්කෝ ඇලිලා එක්කෝ ගැටිලා. එතකොට තමුන්ට තේරෙනවා එහෙනම් මගේ තාම කෙලස් තියෙනවා. අන්න එහෙමයි කාලේ. ඒ කියන්නේ දැන් සිත දැන් තමුන්ට තේරෙනවා එතන ඇලුනා කියලා ගැටුණා කියලා තේරෙනවා. මොකද සිත සකස් වෙන්නේම එම නිසා. එතකොට දැන් එතකොට තමුන්ට බලන්න පුළුවන් ඒක ගැටීමක්ද ඇලීමක්ද කියලා. සමහර විට ගැටීම ඇලීම විදිහට පේන්නත් පුළුවන්. ඇලීම දැන් සිරුම් වෙලානේ ඒක නිසා. එතකොට එතන ගැටුනේ නෑ කියලා වගේ තේරෙන්නත් පුළුවන් එතන. නමුත් එතන සිත සකස් වුණේම අන්තිකට නිසා. ඒකේ ධර්මතාවයේ ඒක නිසා එහෙනම් මෙතන මට නොතේරුණාට මෙතන එක්ක ගැටීමක් තියෙනවා නැත්නම් ඇලීමක් තියෙනවා. එහෙම වගේ අවබෝධයන් තමු තේරුම් දැන් මේකේ හැම ස්වභාවයක්ම තේරුම් ගන්න එපා නේද? තේරුම් ගැනීම අපි අවදිමත් වෙන්න ඕන හැම වෙලාවෙම ඒක මේ ක්‍රියාත්මක වෙන්න. තේරුම් ගැනීම හැකියි. ඒකට හැම වෙලාවෙම ලකුණු දාන්න දීලා බෑ. ලකුණු දීලා බෑ යාට. මම හොඳයි කියලා දැන් ඉඳලා බෑ. හැම වෙලාවෙම ඔතන වැරදි කියන තැන හිටියොත් තමයි පුළුවන් වෙන්නේ ඉස්සරහට යන්න. නැත්නම් මේ හොර කපටි කමකටම දිගටම මේක කරන්නේ එහෙම සසරට ඇදගෙන යන්න. එහෙම වෙන්න පුළුවන්. සිතට ලකුණු දුන්නොත් ඉවරයි. සිතට ලකුණු නොදී සිත හරි කියන දැන් හිටියොත් ඉන්න නෑ ඒක හරි ඉතින් ඒක හොඳ දෙයක් නේ. එහෙම ඒ වගේ කරොත් නම් ඉතින් ඊටු ටික කරන්න වෙන්නේ. ඒක හරිම අක්ෂරයෙන්ම ප්‍රායෝගිකයි හරිම වටිනවා. ඒ බලන්න සංයෝජන ධර්ම 10 කියන ඒ කාරණාව එතනදී අර තුන නැති වුණාට පස්සේ ඊට පස්සේ කාමරාග පටික කියන ස්වභාවය එතන ඒ ඇලීම සහ ගැටීම කියන ස්වභාවයේ ඒ සකස් වෙන සිත තුල ලාවට හරි දුක කියන එක පීඩාව කියන එකක් නිකන් නොසන්සුන්කමක් ඒ හැම දෙයකම පෙන්නන්නේ අර කෙලෙස් ස්වභාවය.
ඒතකොට මේ දෙක සම්පූර්ණයෙන්ම කඩා ගන්නකම් කරන්න ඉතුරු රහත් වෙනවා කියන තැනට යන්න වෙන්න නැහැ. ඉතුරු පහ එක සැරේ කඩන්න නම් මේ දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න එපා. ඒතකොට මේ දෙක සම්පූර්ණ නැති වෙලා අනිත් එක තමයි ඒ ස්වභාවය දැන් එහෙම ගැඹුරට යන්න මේ තමුන්ට අවබෝධ වෙන ස්වභාවයන් වැඩි එතනදී. කියන්නේ තමුන්ට ගොඩාක් දේවල් අවබෝධ වෙන්න පටන් ගන්නවා සිතේ ස්වභාවයන්. දැන් උගලන්ට තේරෙනවානේ උගලන් දැන් ඉස්සර හිටියට වඩා ගොඩාක් උගලන්ගේ සිතේ ස්වභාවයන් දැන් මම කියන දේවලුත් එක්ක ඒවා අරගෙන සංසන්දනය කරලා බැලුවම මේ තියෙන අඩුපාඩු සහ තමුන්ට තේරුම් යන තැන් ඒවා කොහොම තේරෙනවනේ නේ. ඒ දේවල් එක්ක තමයි බලන්නේ.